බලන්න මේ ඕගනික් කෙමිස්ට්‍රි ගුණ විචලනය ආම්ලික ප්‍රබලතා විචලනය පළවෙනි එක පටන් ගමු. මට කියන්න ආම්ලික ප්‍රබලතා වය යනු කුමක්ද? ආම්ලික ප්‍රබලතාවය කියන්නේ මොකද්ද? ආම්ලික ප්‍රබලතාවය කියන්නේ මොකද්ද? නිමන්ති කියනෝ ආම්ලික ප්‍රබලතාවය කියන්නේ මොකද්ද? H ධන පිට කිරීමේ හැකියාව. H ධන පිට කිරීමේ හැකියාව. මට කියන්න ආම්ලික ප්‍රබලතා ශ්‍රේණිය කොහොමද හිටින්නේ? කොහොමද විචලනය වෙන්නේ? කියන්න බලන්න. මධ්‍යසාර ජලය ෆීනෝල කාබෝනික් අම්ලයෙන් නෆී කාබොක්සිලික් ආකාරයට වැඩි වෙනවා. මධ්‍යසාර ජලය ෆීනෝල ඊට පස්සේ කාබොනික් අම්ලය ළමයි ඊළඟ ළමයි නෆී නයිට්‍රොෆීනෝල නෆී ඊළඟ ළමයි කාබොක්සිලික් අම්ල. හරි මධ්‍යසාර ජලය ෆීනෝල කාබොනික් නෆී කාබොක්සිලික්. මධ්‍යසාර ජලය ෆීනෝල කාබොනික් අම්ලය. කාබොනික් අම්ලය H2CO3 කාබොනික් අම්ලය නෆී කාබොක්සිලික්. හරි H ධන කඩලා යන්න තියෙන හැකියාව ළමයි. හරි ආම්ලික ප්‍රබලතාවය. එතකොට මධ්‍යසාර ජලය ෆීනෝල කාබොනික් නෆී කාබොක්සිලික්. හරි මධ්‍යසාර ජලය ෆීනෝල කාබොනික් නෆී කාබොක්සිලික්. මධ්‍යසාර ජලය ෆීනෝල කාබොනික් නෆී කාබොක්සිලික්. ඉතින් බලන්න මේ මධ්‍යසාර වලටත් වඩා ජලය ආම්ලිකයි. ඊට වඩා ෆීනෝල ආම්ලිකයි. ඊට වඩා කාබොනික් අම්ලය ආම්ලිකයි. ඊට වඩා නයිට්‍රොෆීනෝල ඊට කාබොක්සිලික් අම්ල වැඩි වෙනවා. එතකොට බලන්න මේ මධ්‍යසාරයක් කියන්නේ CH R කියන්නේ RH නේ මධ්‍යසාර. ඊට වඩා ජලය ආම්ලිකයි. ඊට වඩා ෆීනෝල මෙන්න ෆීනෝල ඊට වඩා ෆීනෝල ආම්ලිකයි. හරි මධ්‍යසාර ජලය ෆීනෝල. හරි ඊට පස්සේ කාබොනික් අම්ලය ඊට වඩා නයිට්‍රොෆීනෝල්ලා. හරි ඊට වඩා නයිට්‍රොෆීනෝල්ලා. හරි මේක ගන්නකො. ඊට වඩා ළමයි කාබොක්සිලික් අම්ල. හරි එතකොට මධ්‍යසාර ජලය ෆීනෝල කාබොනික් නෆී කාබොක්සිලික්. එතකොට
ඔබ දැන සිටිය යුතුයි ඇයි මෙහෙම වැඩි වෙන්නේ හරි right ඇයි මෙහෙම වැඩි වෙන්නේ මට කියන්න ඇයි මධ්‍යසාර වලට වඩා ෆීනෝල ආම්ලික මට කියන්න මධ්‍යසාර වලට වඩා ෆීනෝල ආම්ලික හරි සම්ප්‍රයුක්ත විභජනින්ද ගන්න CH3 CH2OH ට වඩා මම ගන්නම් මෙහෙම ෆීනෝලයා ආම්ලික ප්‍රබලතාව මේ ආකාරයට වෙනවා හරිද ඇයි හරි ඇයි මොකක්ද හේතුව හරි අහන්න එතකොට මධ්‍යසාර හරි ජලීය මාධ්‍ය අපි සලකන්නේ මේවා ජලීය H2O ලික්විඩ් එක තට්ටු කරලා right මෙයා H+ පිට කර මේ H+ මෙයාට දෙනවා ඉතින් හැදෙනවා CH3 CH2O- එයා සහ H3O+ ජලීය මේක පළවෙනි සමතුලිතය right ඊළඟට ෆීනෝල් ගත්තම එයත් ජලීය මාධ්‍යයේදී H2O ලික්විඩ් තට්ටු කරනවා තට්ටු කරලා මෙයා H+ කඩලා එළියට පන්නනවා O- ධන මෙතනින් H3O+ ජලීය හැදෙනවා හරිද දැන් මට කියන්න වඩා ආම්ලිකයි කියන්නේ කවුද මෙයාද මෙයාද it and all the phenol ෆීනෝල් වඩා ආම්ලිකයි කියන්නේ මොකද H ධන කඩලා යන්න තියෙන හැකියාව එහෙනම් මට කියන්න වඩා ආම්ලිකයි කියන එකේ අදහස මොකද්ද වඩා ආම්ලිකයි කියන එකේ අදහස දෙවන සමතුලිතය ඒකා පළමු වන සමතුලිතයට සාපේක්ෂව මොකද වෙන්නේ මට කියන්න මේ සමතුලිතයට සාපේක්ෂව මේ සමතුලිතය මොකද වෙන්නේ වඩා ආම්ලික මෙයා කියලා අපි දන්නවා දෙවන සමතුලිතය කියන එක මේක පළමු වන සමතුලිතයට සාපේක්ෂව මොකද වෙන්නේ බලන්න මේක හරියද කියලා වඩාත් දකුණට නැඹුරු වී ඇත පැහැදිලිද ඇයි H ධන කඩලා යන්න තියෙන හැකියාව වැඩි මොකේනම් වැඩියෙන් H ධන කඩලා යවලා මේක මෙහෙට වැඩියෙන් නැඹුරු කරලා තියෙනවා මොන පළවෙනි කතාව හරි ඒකට හේතුව මොකක්ද යමෙක් ඇයි මෙහෙම වෙන්නේ මෙයා ඇයි මෙහෙම වෙන්නේ මෙයා ඇයි මෙහෙම වෙන්නේ හරිද මෙහෙමයි මේ කාට සාපේක්ෂව මුගේ තියෙන ස්ථායි ගතිය යම් ප්‍රමාණයක් කියන්නකෝ මුට සාපේක්ෂව මුගේ තියෙන ස්ථායිතාවය යම් ප්‍රමාණයක් කියන්න ඊට වඩා මුට සාපේක්ෂව මුගේ තියෙන ස්ථායිතාවය වැඩි හේතුව ඒකයි මොකද කියන්නේ තියන්නේ හරි CH3 CH2 OH ට සාපේක්ෂව මුට සාපේක්ෂව මුගේ ස්ථායිතාවය CH3 CH2 O- ස්ථායිතාව කියන එක මේක
මුට සාපේක්ෂව මුගේ ස්ථායීතාවය කියන එක මොකද වෙන්නේ? මුට සාපේක්ෂව මුගේ ස්ථායීතාවයට වඩා අඩුයි ෆීනෝල්ට සාපේක්ෂව ෆීනේට් ඇනායනී ස්ථායීතාවය සාපේක්ෂව මෙහි ස්ථායීතාවයට මොකද වෙන්නේ වඩා මුට සාපේක්ෂව මුගේ ස්ථායී ගතිය කියන එක මුට සාපේක්ෂව මුගේ ස්ථායී ගතිය කියන එකට වඩා මොකද වෙන්නේ? අඩු වෙනවා. මේකට වඩා මොකද වෙන්නේ? අඩු වෙනවා. ඔව් අඩු වෙයි. මට කියන්න ඇයි එහෙම අඩු වෙන්නේ? ඒක කියන්නේ බෑ නිකන් අඩු වෙයි කියලා බෑනේ. මේ සමතුලිත දෙක ලියන්න ඕනේ. right දෙක එකට වඩා දකුණට බරයි කියන්න ඕනේ. මුට සාපේක්ෂව මුගේ ස්ථායීතාවයට වඩා ඕන නම් මුට සාපේක්ෂව මුගේ ස්ථායීතාව ලොකු කියන්නත් පුළුවන්. හරිද? දැන් අපි කියන්නේ ඇයි එහෙම වෙන්නේ කියලා. එහෙම වෙන්නේ ෆීනේට් අයනයට මේ සංප්‍රයුක්ත ව්‍යුහ හඳින්න පුළුවන්. එතකොට ස්ථායී වෙනවනේ. ෆීනේට් අයනය සංප්‍රයුක්ත ව්‍යුහ සාධමින් ස්ථායී වෙනවා. එන හේතුව ලියන්න මම උඩින්. හරි මේ එන අයනේ. නැත්නම් එන අයනට පහත පරිදි සංප්‍රයුක්ත ව්‍යුහ संप्रयुक्त व्यूह साधविन स्थायी विय හැක කියලා ලියන්න. right කොහොමද සංප්‍රයුක්ත ව්‍යුහ අඳින්නේ? පහක් තියෙනවානේ. මොන බෙන්සීන් වලේ ඇඳලා. හරිද? ඊට පස්සේ ඔක්සිජන් දැම්මා. හිත් 6යි. මයිනස්. දැන් ඔයා කැමති විදිහට මෙහෙම එක ත්‍රිකෝණයක් ගහගන්න. දෙපසට ඊතල. ඊට පස්සේ මෙහෙම. හරිද? මෙයා එනවා ළමයි මෙතනින් පටන්ගෙන මෙන්න මෙතෙන්ට මේක මැද. ඒතකොට මෙයා මේ මැද්දේ ඉඳලා කඩා ගන්නවා මෙන්න මේ මුල්ලට. එතකොට මේක ඩබල් බොන්ඩ් එකක් නිර්මාණය වෙනවා මෙතන. මෙතන ළමයි ඒතර 34යි තියෙන්නේ. මයිනස් නැති වෙලා යනවා මෙහෙට යන හින්දා මේක. මෙයා මෙතනින් කැඩිලා ගැලවිලා ඇවිල්ලා ළමයි මෙතන එක සැරයක් විදිහට මයිනස් ආකාරයෙන් ඉන්නවා. අනෙක් බන්ධන පරමාණු කාණ්ඩ එලෙස පවතිනවා. දැන් හරි ළමයි දැන් රිද්මයක් අල්ලගෙන වැඩේ ගොඩ දාන්න තියෙන්නේ. දාන රිද්මය ආරෝපණය ළමයි මුල්ලක් කරලා පන්නන්න. දැන් මෙහි පන්නන්න බෑනේ. ඔයා අරමුණු කරගන්න මෙන්න මේ වගේ කොටසක්. ඔයා අරමුණු කරගන්න මෙන්න මෙහෙම. මෙහෙම තියෙන කොටසක් තමයි ඔයා අරමුණු කරගන්නේ. එතකොට ඔයා කරන්න ඕනේ මේ ආරෝපණය ළමයි මේ මුල්ල ඇරලා මෙතෙන්ට කියනකොට මෙයා හිමීට මෙතෙන්ට එකක් රූටන්න ඕනේ. අනෙක් බන්ධන පරමාණු කාණ්ඩ එලෙස පවත්වා ගන්න ඕනේ. ඔබ අරමුණ යොමු කළ යුත්තේ මෙන්න මෙතෙන්ට පමණයි. මෙන්න මෙතෙන්ට පමණයි. අනෙක් බන්ධන පරමාණු එකසර ඔක්කොම හරි එලෙස පවතින. මෙයා ළමයි එතකොට හිමීට මෙතෙන්ට රූටනවා මෙහෙම. මෙයා ළමයි මේ මුල්ල ඇරලා මෙතෙන්ට එනවා. දැන් හරි ළමයි දැන් වැඩේ ලේසි. මෙතනින් එහා දෙක ළමයි කණෙන් අල්ලා අනිත් පැත්ත ගහන්නයි තියෙන්නේ. කණෙන් අල්ලලා අනිත් පැත්ත ගන්න තියෙන්නේ. දැන් ළමයි මෙයා කණෙන් අල්ලලා අනිත් පැත්ත ගන්න. හරි කනකෝ කියලා අහන්න බා මේ තියෙන්නේ නේ. හරි
කණෙන් අල්ලලා අනිත් පැත්ත ගන්න. මේක මෙහෙට යනවා ළමයි. එතකොට මේකේ දර්පණය කියලා හිතාගෙන දර්පණ ප්‍රතිබිම්බය අදිනවා කියලා හිතාගෙන ඔයා මෙතන මයිනස් දාන්න. එතකොට මේක මෙහෙට එනවා තේරෙනවද? හරි. දැන් මුගේ ළමයි මුගේ ඉඳන් එහා පැත්තට යනකොට කෙකුලේ මාරු. උගේ ප්‍රතිබිම්බය තමයි. නමුත් ඔයා සරලව ගන්න කෙකුලේ මාරුව කියන්නේ. ආයෙ හිතා කල්පනා කර කර ඉන්න එපා. ඔයා කෙකුලේ මාරුවක් කරන්න. කෙකුලේ මාරුවක් කරන්න. කෙකුලේ මාරුවක් කරන්න. මෙතන හරි නේද? ඔන්න ව්‍යුහ පහයි. ඔය රිද්මේ දිගටම පවත්වන්න නැති දෙයක් නෑ. හරි. මේව සම්ප්‍රේක්ෂක ව්‍යුහ සාධනෙන් විස්තය විය හැක. ඊට පස්සේ මොකද කියන්නේ? උට හැකිය. හරි. ඔය උට හැකියි තමයි. නමුත් මොනවද? හරි. එඳගන්න ඕන විනාඩි දෙකක් දෙන්න. නමුත් CH3 CH2 O minus සඳහා මොකද එවැනි සම්ප්‍රයුක්ත ව්‍යුහ නැත. දැන් වැඩි ඉවරද? සම්ප්‍රයුක්ත ව්‍යුහ නැත. එවැනි සම්ප්‍රයුක්ත ව්‍යුහ නැත. දැන් මොකද කියන්නේ ළමයි ගාවට අන්තිමට? තහවුරු කිරීම ළමයි. තහවුරු කිරීම අනිවාර්යයි. ඒකට ලකුණු කීපයක් දෙනවා. එම නිසා මොකද වෙන්නේ? CH3 C එයා කියපේකම අපි කියනවා CH2OH ට වඩා ෆීනෝලයා එයා කියපේකම අපි කියන්නේ. ඒවට අපි ලකුණු දෙනවා. ඒක වැඩි. ඉතින් එහෙමයි කියලා අපි නොලිය හිටියොත් එයා කියපේකමනේ අපි මොකටද ලියන්නේ ආයේ? ඒ ලකුණු පහ නැහැ. තහවුරු කිරීම ලකුණු තියෙන එක වැඩි. ලකුණු දෙන විදිය දැනගෙන ඒ අනුව හැසිරෙන්න. හරි. තර්ක වැඩක් නැහැ නේ බුරුවනේ. ඊට වඩා ෆීනෝල් ආම්ලික ප්‍රබලතාව වැඩිය. හරි. ඔන්නෝම ඔක්කොම ලියවෙන්න ඕනේ. මේ පැහැදිලිව රිසෝස් බුක් එකේ කියලා තිබ්බ කතාව. කොහොමද තිබුණා? සර් ඔව්. සර් එතකොට සර් දැන් මේ ෆීනෝල් සමතුලිතතාව දකුණට බරයි කියලා අපි දැන් කිව්වනේ. ඔව්. එතකොට සර් ඒක පරීක්ෂණයකින් මොකක් හරි තහවුරු කරගෙනද කිව්වේ නැත්නම් අර තර්ක කරලා ගන්න විදිහක් නෑනේ නේද? තර්ක කරලා තමයි ගත්තේ නා. සර් එතන චුට්ටක් කියන්නකෝ. තර්කෙද? ඔව්. තර්කය කියන්නේ ඉතින් මෙහෙමනේ දැන් හැදෙන එක සම්ප්‍රයුක්ත ව්‍යුහ දැන්
CH3 CH2OH කියන කෙනා ජලය එක්ක CH3 CH2O- හදලා H3O+ නිදහස් කරනවා. ෆීනෝලයා ජලය එක්ක ෆීනේට් හදලා H3O+ නිදහස් කරනවානේ. ඒක හරිනේ. දැන් එතකොට දැන් මම අහනවා කවුද වැඩියෙන් ආම්ලික කියලා. දැන් ඔයාලට හිතා ගන්න බෑ. මෙහෙමනේ. දැන් මේක හැදෙනවනේ. හැදෙන එක වඩා ස්ථායි නම් එයා හදන්න කැමතිනේ. තේරුණාද? ඔව්. දැන් මේක හැදුනා කියලා ඌ يعني සම්ප්‍රයුක්තව හදමින් ස්ථායි වෙන්නේ නැහැ. හරිනේ. ඌ මෙච්චරම තමයි කොහොම තමයි ඌ ඉන්නේ. හරිද? හරි සර්. හැබැයි මොකද වෙන්නේ? සම්ප්‍රයුක්තව හදලා ස්ථායි. හරි. යමෙක්ට සම්ප්‍රයුක්තයක තියෙනවා නම් සාමාන්‍ය ස්ථායි ගතියකට යන්නේ. හරි. එතන අපිට කියන්න තියෙන්නේ මුලින්ම පටන් ගන්නකොට ඉතින් කියන්න ඕනේ මේ සමතුලිතය වඩා දකුණට බර වෙන්නේ මේක කියලා. ඒකට හේතුව වෙන්නේ මුට සාපේක්ෂව මුගේ තියෙන ස්ථායි ගතිය. වඩා මුට සාපේක්ෂව මුගේ තියෙන ස්ථායි ගතිය වැඩි වීමයි කියලා. ඒතර මුගේ ස්ථායි ගතිය වැඩි වෙන්නේ ඌ සම්ප්‍රයුක්තව හදන හින්දා මුට එහෙම ඒවා නැති හින්දා උට එච්චර ස්ථායි වෙන්න බැරි වෙනවා මුටට. ඒක නිසා මූ වඩා ආම්ලික වෙනවා. හරිද? හරි සර්. හරි. ඒක දැව්වේ. ඔව් සර්. ඒකම එයාලා දෙන්නේ. හරි. දැන් ඔයා කියන්න මේක 1 2 කොහොමද කියන්න බලන්න මට්ටම් කරලා කියන්න. පොයින්ට් එක ගන්න. ෆීනේට් අයනය සම්ප්‍රයුක්තව හදන හින්දා එහි මේ එක ස්ථායි ගොඩක් නෑ ඒ එහෙම නිසා කියලා බෑ. ඉස්සරෝම මේ සමතුලිත දෙක ලියන්න ඕනේ. වතුර දාලා ලියනකොට තමයි ලකුණු හම්බුනේ 3ක් විතර. හරි. වැඩියෙන් ලකුණු හම්බුනේ වතුර දාලා ලියනකොට. වතුර දාන්න නැතුව නිකන් කඩලා ලියන්න පුළුවන්. ඒක ලකුණු අඩු කරා. හරි. ජලීය මාධ්‍ය තමයි අපි සලකන්නේ තාම. එතකොට කියන්න ඕනේ මොකද? දෙවන සමතුලිතය පළවෙනි එකට සාපේක්ෂව වඩාත් දකුණට බරයි කියන්නේ. තේරුණාද? ඔව් සර්. ඊට පස්සේ කියන්න ඕනේ ඒකට හේතුව මොකද්ද? මුට සාපේක්ෂව මුගේ තියෙන ස්ථායීතාවයට වඩා මුට සාපේක්ෂව මුගේ තියෙන ස්ථායීතාවය වැඩි කියන්නේ. මොකද? හරි සර්. හරි. එතන වලට සාපේක්ෂව එතොක්සයිඩ් ඇනායන ස්ථායීතාවය ෆීනෝලට සාපේක්ෂව ෆීනේට් ඇනායන ස්ථායීතාවයට වඩා මේක අඩුයි. එතකොට ඒකට හේතුව මොකද්ද? හේතුව මේ ෆිනොක්සයිඩ් ඇනායනයට සම්ප්‍රයුක්තව හදන්න පුළුවන් පහත පරිදි කියලා ව්‍යුහ ටිකක් අඳින්න ඕනේ. මුට සම්ප්‍රයුක්තව හදන්න බෑ කියලා කියන්න ඕනේ. එම නිසා මේක මුට වඩා ආම්ලිකයි කියලා කියන්නේ. ඊළඟට කාබොක්සිලික් අම්ලයක් ගත්තොත් එයා ජලීය මාධ්‍යයේදී කොහොමද ඉන්නේ? CH3O O- ධන H3O+ කියලා. ජලීය. දැන් ඌ මොකද කරන්නේ?
ඔක්කොම එක සැරයක් ඇඳලා පෙන්නන්න. ඌ සම්ප්‍රයුක්ත විවාදනවා. කොහොමද හදන්නේ? මෙයා මෙතෙන්ට එනකොට මෙයා මෙහෙට කඩා ගන්නවා. හරි අපිට දාන්න. හරි එයාගේ එහෙම සම්ප්‍රයුක්තව හදන්න පුළුවන් ගතියක් තියෙනවා. හරි දැන් OH කාණ්ඩයක් තියෙන සංයෝගවල ආම්ලික ප්‍රබලතා විචලනය ගත්තොත් එහෙම right මෙහෙම ගන්නම්. කොහොම ඔයාලට එකක් කිව්වා අදිද්දි ආම්ලිකයි කියලා නේ. හරි මෙතන මොකක් හරියක් තියෙනවා. හරි අදිද්දි ආම්ලිකයි කිව්වා. බලන්න මෙහෙමයි. right මට කියන්න O ඍණ O ධන මේ තුන් දෙනාගේ විද්‍යුත් ඍණතාවයේ විචලනය වෙන්නේ කොහොමද? ABC හයිද වැඩි ABC විද්‍යුත් ඍණතාවයේ කයිද වැඩිම? දන්නේ නැත්නම් දන්නේ නැහැ කියන්නේ. හරි මට කියන්න විද්‍යුත් ඍණතාවය යනු කුමක්ද? විද්‍යුත් ඍණතාවය යනු කුමක්ද? අණුවක පවතින පරමාණුවක්
තමා දෙසට ඉලෙක්ට්‍රෝන ඇද ගැනීමේ හැකියාව. මට කියන්න ඒක අරයට අනුලෝමද ප්‍රතිලෝමද? ප්‍රතිලෝම. ඔව් අරයට ප්‍රතිලෝමයි. හරි. අරය අඩුවට තරමට විදුලිනතාවය මොකද වෙන්නේ? වැඩි වෙනවා. ඔව් අරය අඩුවට තරමට විදුලිනතාවය වැඩි වෙනවා. එතකොට ඕරින ඕ දන මට කියන්න අරය මොකද වෙන්නේ? ඕ දන ඕරින හරි. එනআয়න හදනකොට ඉලෙක්ට්‍රෝන ගන්නවා. කැටායන හදනකොට ඉලෙක්ට්‍රෝන පිට වෙලා වලාව හැකිලෙනවා. මොකද වෙන්නේ? මෙහෙට යන්න යන ඍණ බිඳු ධන විදිහට යනකොට අරය අඩු වෙනවා. විදුලිනතාවය මෙහෙට යනකොට විදුලිනතාවය මෙහෙට යද්දි වැඩි වෙනවා. වැඩි වෙනවා. හරි. දැන් මෙන්න මේක හරි ඒක ලකුණු කරලා තියාගන්න අමතලා කියලා. හරි. ඊළඟට CH3Cl CH3F හරි. මට කියන්න විද්‍යුත් ඍණතා තර්ක කරන්නේ කොහොමද? අනුපිළිවෙල මොකක්ද? මුහුණුකරණය සලකන ලද පරමාණු මත ආරෝපණය ඔක්සිකරණාංක වටේ පරමාණු මු ආ ඔව හරි මොනවද? පිළිවෙලට විද්‍යුත් ඍණතාවය බලද්දී සලකන කරුණු හතර පිළිවෙලට මොනවද? මුහුණුකරණය, ආරෝපණය, ඔක්සිකරණාංකය, වටේ පරමාණු. වටේ පරමාණු මුවාවා හරි. ඉතින් මුහුණුකරණය එක්ක කොහොමද තර්ක වෙන්නේ? මට නිකන් කියන්න දැන් මට කතා කරන්න. SP නම් කොටයි. SP2 නම් ඊට වඩා දිගයි. SP3 ගොඩක් දිගයි. මට කියන්න SP2 SP3 යද්දි මෙයා ABC කියලා ගත්තොත් කයද විද්‍යුත් ඍණතාවය වැඩිම? ඒකේ. ඔව් ඒකේ කොටයි කියන අදින්න ලේසි විද්‍යුත් ඍණතාවය වැඩිම ඒකේ. ඊට පස්සේ ආරෝපණය ඊළඟ ඔක්සිකරණාංකය. right මට කියන්න මොහොම මොකද්ද? SP3
sp3 සිග්මා 4යි මෙයාගේ sp3 sp3 දැන් මේ ආරෝපණය සහ ඔක්සිකරණාංකය තර්ක කරන්න හොඳද මේ දෙක තර්ක කරන්න ඔයා කැලවන්න මෙන්න මේක O ඍණ O ධන ඍණ බිංදු ධන මේක තඩි මේක ඊගාවට මේක චූටිම එනවද ඔබට මේක ඇවිල්ලා සලකන ලද පරමාණු මත ආරෝපණය සලකන ලද පරමාණු මත සලකන ලද පරමාණු මත සමස්ත නෙවෙයි මොකද සලකනු ලබන පරමාණු මත ආරෝපණය ඔව් ඒක මත ආරෝපණය හරියට විධිමත් කිව්වත් හරිනේ විධිමත් ආරෝපණය කිව්වත් හරියට ඔක්සිකරණාංක හින්දා නේ ඒක නෙමෙයි හරි මුහුන් කරන්නේ හරි ඊට පස්සේ ආරෝපණය මට කියන්න මොකේ ආරෝපණය කීයද විධිමත් ආරෝපණය කීයද ධන 2යි නෑ බං ආරෝපණයක් නෑනේ මේ කාබන්නේ උගේ සිග්මා 4 උට කොහෙද ආයේ විධිමත් ආරෝපණය ඈ උට විධිමත් ආරෝපණයක් තියනවද නෑ සර් නෑ උට ආරෝපණයක් නෑ ඒකනේ කිව්වේ සලකන ලද පරමාණුම තමයි විධිමත් බිඳුවයි මේක බිඳුවයි ඔක්සිකරණාංකය ඒක කියන්නේ ඔක්සිකරණාංකය කියන්නේ මේකේ ඍණ 2යි අලෝහයක් එක්කේදී හයිඩ්‍රජන් ධන 1 ඍණ 1 ධන 1 ඍණ 1 ධන 1 ඍණ 1 මේක ඍණ 1 ධන 1 ඍණ 2 මෙතන මේකේ ඍණ 2යි ඍණ 2යි ගොඩ යන්න බෑ මුහුන් කරණයෙන් ගොඩ යන්න බෑ ආරෝපණයෙන් ගොඩ යන්න බෑ ඔක්සිකරණාංකයෙන් ගොඩ යන්න බෑ සමානයි ඔන්න වටේ පරමාණු හරි වටේ පරමාණු වල තරකය ළමයි ඇදිල්ල වැඩි වෙන තරමට අරය අඩු වෙලා විදුලි ඍණතාවය මොකද වෙන්නේ ඇදිල්ල වැඩි වෙනකොට මම කිව්වනේ අරය අඩු වෙනවා කියලා. අරය අඩු වෙන විදුලි ඍණතාවය මොකද වෙන්නේ? වැඩි වෙනවා. අරය අඩු වුණ ගමන් න්‍යෂ්ටියට ලං වෙනවනේ. න්‍යෂ්ටියට ලං වෙනකොට ඉලෙක්ට්‍රෝන ඇද ගන්න තියෙන හැකියාව කොහොමද වැඩි? කොහොමද තේරුම් ගන්න? වචනේ පරිසමාප්ත අර්ථයේම විදුලි ඍණතාවය කියන්නේ මොකද්ද? අරයට ප්‍රතිලෝමෙටික්. හරි. ඔයා තර්ක කරන්නේ මෙතනින් මේ. ආරෝපණයේ තර්ක කරන්නේ අරේ මේ. ඔක්සිකරණාංක තර්ක කරන්නේ අරේ. මුහුම තර්ක කරන්නේ මොකෙන්ද? අරයෙන් අරයට ප්‍රතිලෝම. එතකොට ඇදිල්ල වැඩි වෙන තරමට දැන් මෙහෙමයි පටල ගන්න එපා. මේක ආය දෙවෙනි පාඩමේ කියනවා හරි. නමුත් අර මෙතන අර ස්ථාන කඩලා යන්න තියෙන හැකියාව පැහැදිලි කරගන්න මට මේක ඕනේ. හරි. ඒක නිසා මම මේක කිව්වේ සහ පොඩක් නේද අද Zoom meeting එකක් ගත්ත වෙලාවේ හරි. ඒ ටික පොඩක් මතක් කරගමු. එතකොට right මෙහෙමයි හරිද? ඇදිල්ල දැන් හයිඩ්‍රජන් තුන් දෙනාගෙන් දීමනේ කරන්නේ. දීම සමානයිනේ. මෙහෙට මූණේ අදින් ඒක සමානයි. මෙතන වෙනස තියෙන්නේ මොකද්ද? Cl ගෙන් ඇදිල්ල සහ ක්ලෝරින් ගෙන් ඇදිල්ල. මට කියන්නේ Cl ගේ ඇදිල්ල කොච්චරද? ඒක ඉල විදුලි ඍණතාවය. විදුලි ඍණතාවය කීයද? 3.0. මෙයා 4.0. දැන් කවුද වැඩියෙන් අදින්නේ? ෆ්ලෝරින් වැඩියෙන් අදිනවා. ෆ්ලෝරින්ගේ වැඩියෙන් අදිනවා. එහෙනම් මොකද වෙන්නේ? දැන් අදිනකොට මෙහෙම හිතන්න එපා හරිද? පිට ඉන්න එක මෙහෙම තියෙන එක අදිනකොට මෙහෙම තඩි වෙනවා කියලා ගන්න එපා.
ගන්න එපා කියලා කිව්වේ බලාගෙන හරි වැරදි මතකයක් ඒ අදිනකොට තමයි වෙන්නේ මෙහෙම තියෙන එකෙන් ඉලෙක්ට්‍රෝන මූ අදිනකොට මෙහෙම හැකිලිලා ඇදිලා ඉන්නේ ළම මෙහෙම හැකිලිලා ඇදිලා ඉන්නේ හරිද ඇදිලා වැඩි වෙන මොකද නේ අර වැඩි හරි, වෙනවා. හරි. ගන්න එපා හරිද මෙහෙම අදිනකොට මේක ලොකු කියලානේ නමුත් වැඩේ තියෙන්නේ එහෙම නෙවෙයි මෙහෙම අදිනකොට මෙහෙම අර කාරගෙන අදින්න එතකොට අර පොඩි වෙනවනේ ඒ හරිය තියෙන්නේ මෙහෙම කාරගෙන මෙහෙම අදිනකොට මෙහෙම ඌට අඩි වෙන්නේ නැහැ මෙහෙම අදින්න බෑ ළමයි දැන් කොහොම තියෙන බලාවෙන් මෙහෙම අදිනකොට ඇත්තටම අර මේ හැකිලෙනවනේ මේ දැන් මෙහෙම අදිනකොට මේක හැකිලෙන එක නේ තේරුම් ගන්න හරි මේ ඇදිල්ල වැඩි වෙන තරමට අරය අඩු වෙනවනේ එපොඩ ඇදලා බලන්න හරි අරය අඩු වෙනවා අරය අඩු වෙන විදුලියතාවේ දැන් මේ ෆ්ලෝරීන් එක මෙහෙම අදින්න මෙහෙම කරලා අදිනවා කොහොම අදිනවා මේ ඒතකොට අරය අඩු වෙනවා අරය අඩු වෙද්දි විදුලියතාවේ වැඩි වෙනවා. අරය කොටක් ගාලා එන්න ඕනේ ජය ගන්න වෙන්නේ ඊයේ ජය ගන්න මේ එකපාරේ ටට්ටක් ගාලා උත්තර දෙන්න විදුලියතාවය වැඩි වෙනවා එහෙනම් මොකද්ද කියන්නේ ඇදිල්ල වැඩි විදුලියතාවය වැඩි වෙයි එහෙනම් මොකද්ද කියන්නේ කද විදුලියතාවය වැඩි කාබන් දෙන්නගේ CH3Cl CH3F මුට වඩා මූගේ මොකද්ද කාබන් හි විද්‍යුත් ඍණතාව පැහැදිලිද ඔව් සර්. ඇදිල්ල වැඩි වෙනකොට විදුලියතාවය කියලා හරි සටහන් කරන්න විනාඩි 2-3ක් දෙන්න එක්ස්ට්‍රා කියලා දාගන්න
මොකද කිව්වේ ඇදිල්ල වැඩි වෙන තරමට අරය මොකද වෙන්නේ අරය අඩු වෙලා විදුලියතාවය කියලා යනවා මොන තරකද එතකොට එතනින් කතාව ඉවරයි දැන් අපි යනවා අපේ කතාවට මොන මධ්‍යසාරේ ඉන්නවා මෙන්න ළමයි ජලයේ ඉන්නවා මට කියන්න මොකද වෙන්නේ දැන් ඉස්දන කඩලා යන්න තියෙන හැකියාව ළමයි නේ ඉස්දන ළමයි මෙහෙමනේ කඩලා යන්නේ ඉස්දන මෙහෙම තමයි කඩලා යන්නේ හරි මෙහෙම හයිඩ්‍රජන්ගේ විද්‍යුත්තාවය කීයද ළමයි 2.1 ඔක්සිජන්ගේ 3.5 මේක 2.1යි මේක 3.5යි හරි මට කියන්නේ නිකන් හිතලා කියන්න කවුද වැඩියෙන් ආම්ලික ජලය ඉන්නේ ඔව් ජලය ආම්ලික වැඩියෙන් ආම්ලික ජලය හරි කොහොමද මේකේ තර්කයක් ගොඩනගන්නේ හරි හරි බලන්න හයිඩ්‍රජන් මෙතන ඔක්සිජන් කොහෙද මෙතනද උඩද ඔක්සිජන් හයිඩ්‍රජන්ට වඩා උඩින්ද විද්‍යුත්තාවය අතින් යටින්ද ඔක්සිජනයාගේ විද්‍යුත්තාවය හයිඩ්‍රජන්ට වඩා වැඩිද අඩුද වැඩි වැඩි ඒක කියන්න මොකද වැඩි ඔක්සිජන් වැඩි හරි වටේ ඉන්න එක අදිනකොට ඔක්සිජන්ගේ විදුලියතාවය මොකද වෙන්නේ වැඩි වෙනවා ඔක්සිජන්ගේ විදුලියතාවය වැඩි වෙනකොට හයිඩ්‍රජන් එක තියෙන වෙනස මොකද වෙන්නේ වෙනස වැඩි වෙනවා අන්න තරකය මොකද්ද හයිඩ්‍රජන් මෙහෙම ඉන්නවා ඔක්සිජන් මෙහෙම ඉන්නවා මේක තමයි උඩ යට යන්නේ මේක කොහොමද උඩ යට යන්නේ මු කොහොමද උඩ යට යන්නේ එකෙක් ඉඳගෙන මුගෙන් අදිනව නම් මොකද වෙන්නේ මු මුට සම්බන්ධ වෙච්ච එක මුගෙන් ඉලෙක්ට්‍රෝන අදිනවා නම් මුගේ අරයට මොකද වෙන්නේ මුගේ මේ ඔක්සිජනයාගේ අරයට මොකද වෙන්නේ අරය අඩු වෙලා විද්‍යුත්තාවය වැඩි වෙනවා මෙහෙම වැඩි වෙනවා විදුලියතාවය එතකොට මේ හයිඩ්‍රජන් එක තියෙන වෙනස මොකද මෙහෙම මු වැඩි වෙනකොට වෙනස වැඩි වෙනවා වෙනස විරසකයේ වැඩි වුණාම බන්ධනේ කඩලා යන්න තියෙන හැකියාව මොකද වෙන්නේ හැකියාව වැඩි බන්ධනය කඩලා යන්න තියෙන හැකියාව වැඩි කියන්නේ H+ පිට කිරීමේ හැකියාව වැඩි කියන්නේ මොකද ආම්ලික ප්‍රබලතාවය වැඩි එහෙනම් අපිට කියන්න තියෙන ගලපලා කිව්වොත් මොකද්ද ඇල්කිල් කාණ්ඩ කියන්නේ ඉලෙක්ට්‍රෝන විකර්ෂණය කරන කාණ්ඩ. ඒගොල්ලෝ ඉලෙක්ට්‍රෝන තල්ලු කරලා මොකද කරන්නේ මේ ඔක්සිජන් මත ඉලෙක්ට්‍රෝන පටවනවා. මේ ඔක්සිජන් මත ඉලෙක්ට්‍රෝන පටවනවා. මට කියන්න ඔක්සිජන් මත ඉලෙක්ට්‍රෝන පටවද්දී මොකද වෙන්නේ? මට නිකන් කියන්නේ ඔයාගේ මනසට ටක් ගාලා ඉන්නවා මේක ඍණ බින්දු ධන ඉලෙක්ට්‍රෝන පටවනකොට මොකද වෙන්නේ? උගේ අරේ පිටින් ඉන්න එක මුට එහෙම ඉලෙක්ට්‍රෝන පටවනකොට තල්ලු කරනකොට මුගේ ඉලෙක්ට්‍රෝන බලාව මොකද වෙන්නේ? අරය වැඩි වෙනවා. අරය වැඩි වෙනකොට විදුලියතාවය මොකද වෙන්නේ? අඩු වෙනවා. ඇයි ඒ? මේකනේ ළමයි නියස්තියනේ ළමයි ධනෙන්නේ ළමයි අදින්නේ. එතකොට ළමයි මෙහෙම ළඟ ඉන්න එකෙක් දැන් මෙහෙම ළඟ ඉන්න එක මෙහෙම ඇද ගන්න ලේසියිනේ අපිට. එන ඈත ඉන්න එක කොහොම අදින්න අමාරුයි. තේරුණාද? දැන් මුට සාපේක්ෂව මෙහෙ ඈත ඉන්න. දැන් ඈත ඉන්නෝ මෙහෙම ඇද ගන්න අමාරුයි. තේරුණාද? දැන් හිතන්න මේක ගෙදර. මේ තමයි ළමයෙක්. මේ ළමයා ගෙදරට දුරස් වෙච්චාම මොකද වෙන්නේ? මේ නියස්ටි බලපෑම ලක් කරගෙන ඇද ගන්න අමාරුයිනේ.
පොඩි කාලේ අවුලක් නැහැ එහෙම වල හදා ගන්න පුළුවන්. පස්සේ ගෙදරින් දුරස් වුණාම නියස්ටෙන් ඈතට ගියාම මේකට ඇද බැලලා තියා ගන්න ආකර්ෂණය කරගන්න අමාරුයි නේ. ඒ වැඩක් නැහැ. මේ ඔන්න එතකොට මේ කතාව හරි. මේකට වඩා මේකේ මොකද්ද වෙන්නේ ආම්ලික ප්‍රබලතාව හේතු වලින් ඇල්කිල් කාණ්ඩ මගින් සිදු කරන ඉලෙක්ට්‍රෝන විකර්ෂණය නිසා මොකද වෙන්නේ? ඕ පරමාණුවේ විද්‍යුත් ශූන්‍යතාවය මොකද වෙන්නේ? අඩු වෙනවා. විද්‍යුත් ශූන්‍යතාවය අඩු වෙනවා. හරි. එවිට හයිඩ්‍රජන් සමග පවතින විද්‍යුත් ශූන්‍යතාව වෙනස මොකද වෙන්නේ එවිට? එවිට හයිඩ්‍රජන් සමග පවතින විද්‍යුත් ශූන්‍යතාව වෙනස අඩු වෙනවා. එවිට H ධන පිට කිරීමේ හැකියාව මොකද වෙන්නේ? එක පැත්තක් කතා කරගෙන මුගෙන් තල්ලු කරනකොට මුගේ අරය වැඩි වෙනවා. මුගේ අරය වැඩි වෙනකොට විද්‍යුත් ශූන්‍යතාවය අඩු වෙනවා. මුගේ විද්‍යුත් ශූන්‍යතාවය අඩු වෙනකොට මූත් එක්ක තියෙන වෙනස අඩු වෙනවා. මූත් එක්ක තියෙන වෙනස අඩු වෙනකොට H ධන පිට කිරීමේ හැකියාව H ධන කඩලා යන්න තියෙන හැකියාව බහිනවා. හරි. H ධන පිට කිරීමේ හැකියාව H ධන කඩලා යන තියෙන හැකියාව වැඩි. හරිද? හරිද? හරි සර්. ඔව්. ඔහොම තමයි කතන්දරේ යන්නේ. ඉතින් අපි ප්‍රශ්න කතා කරද්දී අර මේ ආය ඒ ටික පොඩක් මෙනෙහි කරගමු. ඔන්න ඔය වගේ කතාවක් තමයි ඉතල තියෙන්නේ. ඊළඟට OH කාණ්ඩ නැති ඒවා ගත්තොත් මට මේ OH කාණ්ඩ නැති සංයෝග වල ආම්ලික ප්‍රබලතාව මුන් තුන් දෙනා ගත්තොත් මේ හයිඩ්‍රජන් මම A කියලා ගන්නම් මේක B කියලා ගන්නම් මේක C කියලා ගන්නම්. පහසුවෙන් කඩලා යන්නේ කවුද? පහසුවෙන් ගලා ගන්න පුළුවන් කවද? ඒව. අනේ අම්මේ. ඒ කවුද පුතා ඒ කිව්වේ? නෑ සර් වැරදුනා සර්. ඒ නෙවෙයි. ඒ කොහෙද පුතා එහෙම අර ලේසියෙන් කඩලා යන්නේ. හරි. මේකට ඇවිල්ලා අපි දාන්නකො සෝඩියම්. හරි. මෙන්න ලස්සනම ලේසියෙන් කඩලා යනවනේ. ප්‍රතික්‍රියා කීයක් තියෙනවද? හරි. මේකට කියන්නේ ළමයි වචනේ පරිසමාප්තාර්ථයේ ආම්ලිකෙච්ච ඇති ඇල්කයින් කියලානේ. මේක ළමයි ආම්ලිකෙච්ච. කඩලා යන්න පුළුවන් H එක මෙතන තියෙනවා. මේක අර සමවිච්ඡේද විකණ්ඩනයක් වෙලා කඩලා යනවා. මෙතන H එහෙම අපි කඩලා යන කතාවක් කියන්නේත් නැහැ. හරි. දැන් එතකොට A ට වඩා ළමයි B. B ට වඩා C. ආම්ලිකයි. හරි. එතකොට ඒකට හේතුව මොකක්ද? මොකද විදුලි ශූන්‍යතාවය කියන්නේ? 2.1. කාබන් 2.5. right කාබන් 2.5. දැන් මුහුම කියන්නේ මුහුම මේ කාබන් මුහුම මොකද්ද?
sp3 මුගේ මුහුම sp මුගේ මුහුම sp2 sp2 මුගේ මුහුම sp sp සිග්මා 4යි sp3 sp2 sp හරි මට කියන්න විදුලි ඍණතාවය වැඩි කාබන් කවුද 1 2 3 තුනනේ. 3 තුනේ කාබන්ගේ විදුලි ඍණතාවය වැඩි ඇයි මේක කොටයි මේක ඊට වඩා දිගයි මෙතන මේක ඊට වඩා දිගයි දිග අඩු වෙන තරම මොකද වෙන්නේ හරි දැන් මේක ඔක්සිකරණ අංකය ගත්තොත් මේ කාබන්ගේ ඔක්සිකරණ අංකය කීයද C1 C2 C3 කියලා ගන්න මේක C1 C2 C3 කියලා ගන්න C1 ගේ ඔක්සිකරණ අංකය කීයද අග්ගාද කියන්නේ මේ හයිඩ්‍රජන් 3 ධන 3ක් මේ එහෙනම් මෙයා ඍණ 3යි ඍණ 3යි මෙතන ඍණ 2යි ඍණ 2යි ඍණ 1යි හැබැයි ආරෝපණිකද ආරෝපණික බිඳුවයි බිඳුවයි පැහැදිලිද එහෙනම් කොහොමද පළවෙනි සාධකයෙන් ගොඩ ගියාට පස්සේ ආයෙ පල්ලෙහාව බලන්නේ මුහුමෙන් ගොඩ දාන්න පුළුවන් මුහුම sp වෙලා මෙයාගේ කාබන්ගේ විදුලිතතාවය ඉහළ ගිහිල්ලා කාබන්ගේ විදුලිතතාවය ඉහළ ගියාට පස්සේ මොකද වෙනස විරසකේ වැඩි කඩලා යන්න මොකද වෙන්නේ කඩලා යන්නේ හැකියාව වැඩි කඩලා යන්න පහසුයි ළමයි මුට වඩා මු හයිඩ්‍රජන් ආම්ලික හැබැයි මේ මෙහෙම එකක් ඒක අර විශේෂ තැන හරි එකපාරක පොඩ්ඩක් අහලා තියෙනවා මෙන්න මේ හයිඩ්‍රජන් ගත්තොත් D කියලා ගන්නම් මම උගේ ආම්ලික ප්‍රබලතාවය මේ ඔක්කොටම වඩා වැඩි ඇයි මේ මොන හයිඩ්‍රජන්ද මොකද ඇල්ෆා හයිඩ්‍රජන් මොකක් මගින් පවා ගලවලා අයින් කරලා දාන්න පුළුවන්ද බෂ්ප මගින් පවා මේක ගලවන්න පුළුවන් OH- ආවොත් ළමයි මේ OH- යා මුට පහර දීලා මේ බොන්ඩ් එක මෙහෙට කඩා ඔන්න ඔහොම කතාවක් තියෙනවා ඉතින් ඒක නිසා ඔයා පොඩ්ඩක් දරන් ඉන්න මේකේ මුහුම කතන්දර ඔක්කොම පැත්තකින් තියලා මේ යාබද කාබන්ට බහු තියෙන කතාවක් කියනවනේ ඒකත් එක්ක මෙතෙන්ට ඍණායනයේට මොකද කියන්නේ සම්ප්‍රයුක්තව හදන්න පුළුවන් නේ හරි කාබ් ඇනායනයක් කියනවනේ CH2- ඉතිදිත්ත බන්ධනයක් OH කියලා මේක සරේ මෙතෙන්ට වැටෙනකොට මෙයා මෙහෙට යනවා ළමයි ඒකත් එක්ක ඒ කාබ් ඇනායනයේට පැහැදිලි මේ ආකාරයට සම්ප්‍රයුක්තව හදලා ස්ථායි වෙන්න පුළුවන් ඔය කතාව ළමයි අනිත් උන්ට තිබ්බේ නැහැ හරි අන්න ඒකත් එක්ක මොකද වෙන්නේ හරි මෙතනින් එන එක විශේෂ ස්ථායීතාවයක් කියනවා පැහැදිලිද තේරුණාද තේරුණා සර් ඔව් මේක වඩා ආම්ලිකයි කියලා ගණන් තියෙනවා ඉතින් ඒක අර හැමතිස්සෙම බලංගුත් නැහැ ඉතින් හරි කියන්නේ ආම්ලික කෙනෙක් කියලාත් මෙයා වැඩි සලකන්නේ නැහැ හරි මේක තමයි සාමාන්‍ය ආම්ලික කියලා ගන්න. නමුත් අර සෑම් එකේ අහලා තිබ්බ එක පාරක් ඒකට ඉතින් අපිට හේතු විදියට ගන්න වෙන්නේ H+ කඩලා යන්න තියෙන හැකියාව ටිකක් මුගෙත් වැඩි හරි. උගේ වැඩි වෙන උගේ ගැලවිලා ගියා මෙහෙම එකක් හැදෙන හින්දා. එහෙම නැත්නම් මේකේ මුහුම ගත්තොත් එහෙම ඒක ඇවිල්ලා sp3 මුහුමක ඉන්නේ හරි. නමුත් අර වටපිට බලනකොට මෙහෙම කාණ්ඩයක් තියෙන හින්දා ඒක. එහෙම තියනවනේ. යාබද කාබනයට බහු පැවතීමත් එක්ක ඌ විශේෂ ආම්ලික ප්‍රබලතාව වැඩි වෙන පැත්තකට ගමන් කරනවා. හරි හරි ඒක සටහන් කරගන්න
ඒ ඇවිල්ලා තමයි මොකද OH කාණ්ඩ නැති වුනේ. හරි. මට කියන්නේ මම ආයත එතීන්නේ එතීන් සහ එතයින් ගත්තම Ka යගේ වැඩි කාගෙද? එතයින්ද සර්? ඔව් එතයින්ගේ තමයි Ka යගේ වැඩි. මේක සටහන් කරගෙන ඉවරයි. දැන් මෙහෙමයි. HA කියලා මම ගන්නවා ඒක වාෂ්පීය දුබලම්. HA කියලා එකක් ගන්න. HA ප්‍රත්‍යාවර්තය ළමයි H+ ජලීය සහ A- ජලීය. දැන් ළමයි මේකේ Ka ලිව්වොත් මම ලියන්න වෙන්නේ බොහොම සරල දෙයක් තියෙනවා. ප්‍රතිබලවල සාන්ද්‍රණ ගුණිතය H+ ජලීය සාන්ද්‍රණය වතාව A- ජලීය සාන්ද්‍රණය මම වමට ජලය දැම්මේ නැහැ. HA ජලීය සාන්ද්‍රණය. මට කියන්න ආම්ලික ප්‍රබලතාවය වැඩි වෙනකොට මේක මොකද වෙන්නේ? මේක වඩාත් දකුණට බරයිනේ. ආම්ලික ප්‍රබලතාවය වැඩි වෙන තරමට මොකද වෙන්නේ? H+ කඩලා යන්න තියෙන හැකියාව වැඩි වෙන තරමට මෙම සමතුලිතය මොකද වෙන්නේ? වඩාත් දකුණට බරයි. මට කියන්න වඩාත් දකුණට බර වෙද්දී Ka අගයක් අපි ලියන්නේ හැමතිස්සෙම ළමයි ඵලයට ක්‍රියකනේ. මේක දකුණට බර වෙනකොට ඵල මොකද වෙන්නේ? වැඩි වෙනවා. ඵල වැඩි වෙලා ක්‍රියක අඩු වෙනකොට ළමයි මේක නගිනවා. එහෙනම් ඔබට පැහැදිලි මොකද්ද? ආම්ලික ප්‍රබලතාවයේ වැඩි වෙනකොට මොකද වෙන්නේ? Ka අගයද Ka අගය මොකද වෙන්නේ? වැඩි වැඩි වෙනවා. වෙනවා. නෝට් කියලා මේක දාලා තියාගන්න. මේ විශේෂ පැහැදිලි කිව්ව නෝට් හරි එක්ස්ට්‍රා කියලා හරි එම දාගෙන තියාගන්න ඕනේ. මේක ඉතින් හිතන්නේ තර්කණය කරන තැනනේ. මෙහෙමයි හරි දැන් අවුරුද්දක් හරි අවුරුදු දෙකමාරක් හරි හිමීට සිලබස් එක කතා කරගෙන යනවා. ඒවා ඒ තැන්වලදී පිළිවෙලට හිමීට සියුම්ව දීගෙන යන්න පුළුවන්. නමුත් ළමයි දැන් මේකේ තියෙන කාලෙත් එක කරන් යනකොට මේ ඒ ටික ඉතින් මේ මාස කිහිපය ඇතුළත විවිධ තැන්වලදී මුණ ගැහෙනවා. මතක් කරලා දෙනවා. හරි. එතකොට පිළිවෙලට ලස්සන ගේම ගහ ගන්නයි තියෙන්නේ. මේක තරකණයක් ළමයි. මේක අමුතු තීරියකුත් නෙමෙයි නේ. ආයෙත් තමයි කියලා තේරුම් ගන්න පුළුවන් එකක් තියෙන්නේ. එන ළමයි එතින්ට වඩා ඉතින්ගේ Ka යගේ මොකද වෙන්නේ? වැඩි වෙනවා. මට කියන්නේ Pka මොකද වෙන්නේ? හිමහන්නත් පුළුවන්. Ka නම් කලින් අහලා තියෙන්නේ. Pka මොකද වෙන්නේ ළමයි? Pka කියන්නේ මොකද්ද? P something කියන්නේ ඍණ ලඝු 10 පාදයට යා. මේ ඍණෙන් කියනකොට ළමයි මොකද වෙන්නේ ඇත්තටම? දැන් අපි කියලා තියෙනවා මේ අපි දන්නවා මේ H+ සාන්ද්‍රයත් එක්ක pH විචලනය අපි ගන්නවා සාමාන්‍යයෙන්. H+ 0.1 නම් pH 1යි. H+ 0.1 නම් pH 2යි. මවුල ගන්න ඩෙසිමීටරයට. මේක නිතර මතක තියාගන්න.
0.01 නම් pH 3යි. එහෙනම් ඔයාලට පැහැදිලි H+ අඩු වෙනකොට pH නගින එක වෙන්නේ. එහෙනම් ඔයාලට තේරෙන්න ඕනේ මොකද? Ka යමකුගේ වැඩි කෙනෙකුගේ pKa මොකද වෙන්නේ? මේකත් දාගන්න. මේකත් නෝට් කියලා දාගන්න. ඒවා හරි වැදගත්. හැමතිස්සෙම තර්ක කරන්න පාවිච්චි කරනවා. ඉතින් සහ එතයින් ගත්තහම pKa යගේ මොකද? අඩු වෙනවා. එතයින්ගේ අඩුයි. එතයින්ගේ. එහෙම කියන්නේ. එතයින්ගේ අඩුයි. හරි මේකත් දාගන්න. යෝ විවිධ විදිහට අහන්න පුළුවන් එකයි. අපි කතා කරන්නේ ಗುಣ විචලනය. හරි ගුණයක විචලනය කොහොමද වෙන්නේ කියලා එක. ඒතකොට ළමයි ඒක මොකක්ද? Ka අගයේ විචලනය. pKa අගයේ විචලනය. ආම්ලික ප්‍රබලතාවයේ විචලනය. විවිධ විදිහට අහන්න පුළුවන්. ඉගෙන ගන්න එක හරියට ඉගෙන ගන්න. ඒතකොට භස්ම තරකණය ඔක අනිත් පැත්තට ගන්න පුළුවන්. පැහැදිලි? දැම්ම 3-4 පාරක් හිතලා කියවලා ඇත්ත තමයි කියලා තේරුම් අරගෙන දැම්ම වැඩේ කොට දාගන්න. හරි? දැන් මේ වැඩ කරන ගමන් ෂෝට් නෝට් එකක් හරි ගමන්නේ ළඟ තියාගෙන ඒක නිතර නිතර අඳින්න. එහෙම ගැටලුවක් නැහැ ඒව කරන්න ඕනේ. පිටිය ගහලා දිනවන මොන හරි ඒවා ටිකක් මෙනෙහි කරන්න. හරි? වැඩ කරන්න ගැම්මෙන් වැඩ ගන්න මේක. මේ වෙලාවේ මේක 3-4 පාරක් මෙනෙහි කරගන්න. තව මොකක් හරි ෂෝට් නෝට් එකක් තියෙනවනේ ඒක හරි ආය අඳින්න. පරිවර්තනයක් එහෙම ළඟ තියන් ඒක කරන්න. හරි? කාර්යක්ෂම වැඩේ කරගන්න. මේක ඇත්ත තමයි නේද කියලා තේරුම් ගන්න. PS ගානක් එහෙම ළඟ තියාගෙන හදන්න. නැත්නම් මේක කරන්න අමාරුයි නේද? ඒ කියන්නේ මේ මෝඩ විදිහට ඔක්කොම කරන්න කියන එක නෙවෙයි. නමුත් අර පොඩ්ඩක් ගැම්මෙන් වැඩ කරන්න. මේ ඉන්න වෙලාව මේ ක්ලාස් එකේ ඉන්න වෙලාවේ උපරිම ප්‍රයෝජනය ගන්න. මෙතන වැඩේ විතරක් නෙවෙයි Tamanට යම් කිසි කන්ට්‍රෝල් එකක් ඇතුව Taman මෙතන ඉඳගෙන ඉන්නවනේ. එතකොට මේ ටික කාර්යක්ෂම වැඩ ටිකක් මදි වගේ නම් අනිත් අය කරනකම් බලන් ඉන්න වෙනවා වගේ දැනෙනවා නම් පොඩ්ඩක් හරි පරිවර්තන ටිකක් එහෙම ළඟ තියාන යාන්ත්‍රණ ටිකක් එහෙම ළඟ තියාන පොඩ්ඩක් ලියලා එහෙම තමයි වැඩ කරන්නේ නේ. Taman නෙමෙන්නේ දැන් ක්ලාසස් වලට යද්දිත් එහෙමනේ සාමාන්‍යයෙන්. ඒක කයියක් වගේ ගහනවා නම් මේ හරි මොකක් කරන්නේ ටේබල් එකක් හරි කරනවා. සාමාන්‍ය දවසේ වලට මේ MCQ 40ක 50ක පේපර් එකක් කරලා ඉවරයි. දෙන හවසේදී රිවිෂන් එක වගේනේ. පේපර් එක ළඟ තියන ඒක කරලා ඉවරයි. ඒක නිසා පොඩ්ඩක් හට්ට වෙන්න, දක්ෂ වෙන්න තමන් වැඩ කරනවා කියලා පොඩ්ඩක් ඇඟට දැනෙන්න ඕනේ. ආම්ලික ප්‍රබලතාව විචලනය ටිකක් කරන්න. පුළුවන් නේ දැන් ටෙලිග්‍රෑම් කරපුවානේ අය කරන්නේ. ඒකට ඉතින් ඒ අවශ්‍ය තැන දීලා උත්තර දීලා පිළිවෙලට ඉතින් බැලන්ස් එක කරගන්න. ඒක හොඳයි. ඔයාට තේරෙනවා නම් හිත එක එක තැන් වල දුවනවා කියලා කෑම මතක් වෙනවා, අරවා මතක් වෙනවා වගේ කියලා දැනෙනවා නම් අන්න ඔයාට තේරෙන්න ඕනේ. ඒ ටික පුරවන්න මේ වෙන මොකක් හරි MCQ 10ක් හරි බලාගන්න. හරිද? ඊගාවට ඔය ආම්ලික ප්‍රබලතාව, බාෂ්ප ප්‍රබලතාව තරගණය කරන ස්ටෙප් තුන කියන්නේ බා. එක ළමයි ශ්‍රේණිය. දෙක අදිත්‍ය ආම්ලිකයි. අදිත්‍ය ආම්ලිකයි. දැන් පැහැදිලිද අදිත්‍ය ආම්ලික වෙන්නේ ඇයි කියලා? ඔව් සර්. ඕත පෙරාට බැඳුනම බලපෑම. ඕත පෙරාට බැඳුනම බලපෑම වැඩි. ඕත පෙරාට බැඳුනම බලපෑම වැඩි. මොන වගේනේ තරකනේ. මම ටිකක් අහන්නම්. ආම්ලික ප්‍රබලතාව වැඩි කෙනා කියන්නේ ඇයි කියලා කියන්නේ. ඕත පෙරාට බැඳුනම බලපෑම වැඩි. හරි. අදිත්‍ය ආම්ලිකයි. अंक 1 श्रेणी है अंक 2 आदित्य आम्लिक है अंक 3 ඕත පෙරාට බඳුනම බලපෑම වැඩි. මෙයා A මෙයා B හරි මට කියන්න වැඩියෙන් ආම්ලික කවුද? ඇයි AOB
වැඩියෙන් ආම්ලික මොකද්ද? ඒ වැඩියෙන් ආම්ලිකයි. Aද Bද? ඒ ඇයි ඒ? ක්ලෝරින් කියන්නේ බෙන්සින් වලේ වික්‍රිය කරන කාණ්ඩයක්. ඒ කියන්නේ බෙන්සින් වලින් ඉලෙක්ට්‍රෝන අදිනවා. අදිත්‍ය ආම්ලිකයි. අරකට මොකුත් කාණ්ඩයක් බැඳිලා නැහැ. ෆීනෝල් OH කියන්නේ ෆීනෝල් විතරයි තියෙන්නේ. ඒක නිසා ඒ වඩාත් ආම්ලිකයි. ඒ වඩාත් ආම්ලික. ඒ නේ හා ඒ නෙමෙයි ඒ වඩාත් ආම්ලිකයි. දැන් මේක බ්‍රෝමීන් හරි කියන්න බෑ. වඩා ආම්ලික මගේ ප්‍රශ්නේ වඩා ආම්ලික කවුද? වඩා ආම්ලික කවුද? සරල තර්කයෙන් ඇයි? ඒ වඩාත් ආම්ලිකයි. ඔව්. ඒකට හේතුව දෙකටම බ්‍රෝමින් තමයි බැඳිලා තියෙන්නේ. ඒක බෙන්සින් වලේ වික්‍රිය කරන කාණ්ඩයක්. එතකොට අදින එකක් නේද? අදිනවා. එතකොට ආම්ලිකයි. ඉලෙක්ට්‍රෝන ආකර්ෂණය අදිනවා කියන එක ඇතින් අපි සාමාන්‍ය ආකර්ෂණය කරන කාණ්ඩයක් කියලා කියන්නේ. ඒකට මෙහෙන් ආකර්ෂණය වෙන එක මුට බලපාලා තමයි මුගේ විදුලියෙන් තමයි මොකද වෙන්නේ? අදිත්‍ය ආම්ලිකයි කියලා එන්නේ ඇයි මූද මේ ඔක්සිජනයාගේ විදුලියට තව වැඩිපුර ඉහළ නගවන්නේ. AOB මේ ඔක්සිජන්ගේ විදුලියතාවය වැඩි මේ ඔක්සිජන්ගේද? මම කියන මේ කාබන්ගේ විදුලියතාවය වැඩි මේ කාබන්ගේ. විදුලියතාවය වැඩි කාබන් කවුද? B. B ඇයි ඒ? මොකද විදුලියතාවය ෆ්ලෝරීන් ගෙන් කාබන්ට අදින ක්ලෝරින් අදින ගතිය වැඩි. ඇදිල්ල වැඩි වුණාට අරේ මොකද වෙන්නේ? අඩු වෙනවා. හරි. ඊළඟ මට කියන්න වඩා විද්‍යුත් ඊළඟ ඔක්සිජන් ඉන්නේ මොකේද? බ්‍රෝමීන් කියන්නේ අදින කෙනෙක්. මං කිව්වා මොකද? ඕතෝ පැරාට බැඳුනම බලපෑම වැඩි. ඔව්. ඒතකොට මුගේ ඇදිල්ලට වඩා මුගේ කරන ඇදිල්ල වැඩිනේ. ඔව්. වැඩියෙන් අදිනකොට මොකද වෙන්නේ අරය? දැන් අදිනකොට මෙහෙම කරලා මෙහෙම පට්ට විදියට මෙහෙම අදිනකොට මොකද වෙන්නේ අරය? ඉන්නේ. හරි මේ විනාඩි විනාඩි 10කින් 12